ආයිබෝවන් දුවේ පුතේ අද 11 ශ්‍රේණියේ ආහාර ජීර්ණ පද්ධතියේ ගිය සතියේ නතර කර තැන ඉඳලා සාකච්ඡා කරන්න තමයි අපි හදන්නේ. මගේ පුතාලට මතක නම් අපේ සටහන විදියට ආහාර ජීර්ණ පද්ධතියේ අපි ගිය සතියේ අවසන් කරගත්තේ ආමාශයේ සිදුවන ආහාර ජීර්ණයෙන් අවසන් කරගත්තේ. අපි පාඩමේ මුලට ගියොත් ඒ කියන්නේ මේ වෙනකොට අපි පාඩමේ කොටස් දෙකක් සාකච්ඡා කරලා තියෙනවා. ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඇතුලේ මුඛය තුල සිදුවෙන දේ අපි කතා කරා. මුඛයෙන් ගලනාලය දිගේ නැත්තම් අන්නසෝතය දිගේ ආමාශයට ආවා ගසනිකාව හරහා. ඊට පස්සේ ආමාශයේ ක්‍රියාවලිය සාකච්ඡා කරා. මතක් කරොත් දරුවන්ට ආහාර ජීර්ණය කියලා කියන්නේ සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට පරිවර්තනය කරලා අවශෝෂණය කර ගැනීම. ආහාර ජීර්ණ පද්ධතියේ සකසිලා තියෙන්නේ ක්‍රියාවලි තුනකට. ආහාරය ජීර්ණය කරන්න, ජීර්ණය වූ ආහාරය අවශෝෂණය කරන්න, ඉතිරි දේවල් ජීර්ණ නොවු කොටස් දේහයෙන් බැහැර කරන්න. ආහාර ජීර්ණයේ ප්‍රධාන කොටස් දෙකයි. යාන්ත්‍රික ජීර්ණය සහ රසායනික ජීර්ණය. මුඛයේදී අපි මේ වෙලාවේ සාකච්ඡා කරන්නේ ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ කියන ප්‍රධාන ප්‍රභේද තුන පිළිබඳව. කාබෝහයිඩ්‍රේට් වලිනුත් පිෂ්ඨය කියන ආකාරය තමයි අපි සාකච්ඡාවට ලක් කරන්නේ. මුඛය තුල එතකොට පිෂ්ඨය, ප්‍රෝටීන්, ලිපිඩ කියන මේ තුන යාන්ත්‍රික ජීර්ණයකට ලක් වෙනවා. අනිවාර්යයෙන්ම තුන් දෙනාම එයිනුත් පිෂ්ඨයේ කොටසක් රසායනික ජීර්ණ බවටපත් වෙනවා. මුඛයේ තියෙන ටයිලින් එන්සයිමය මගින් මෝල්ටෝස් බවට පරිවර්තනය වෙලා. එතකොට රසනිකාව කියන පොදු කුටීරයට එනවා. ඒ ශ්වසන මාර්ගයටත් පොදු කුටීරයක්. එතන අපිජීවිකාව කියන ద్వාරයක් තියෙන මේ අපිජීවිකාව කියන කොටසක් තියෙනවා ශ්වාසනාලයේ ద్వාරය අසල. ආහාරය ගිලින වෙලාවට එය වැසෙනවා. ඊට පස්සේ අන්නසෝතේට පැමිණෙන ආහාරය ක්‍රමාකුංච චලන වලින් ඒ ආමාශයට එනවා. ආමාශයට ආවට පස්සේ සිදුවන විපර්යාස ගත්තොත් එහෙම ඒක ආම්ලිකයි. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිසා කිරි කැටි ගැසීමකට ලක් වෙනවා. ඒක ලදරුවන්ගේ සිද්ධ වෙන්නේ. ඒකට දායක වෙනවා රෙනින් කියන එන්සයිමය. ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් බවටපත් වෙනවා. ඒකට දායක වෙනවා පෙප්ටිඩේස් කියන එන්සයිමය. හැබැයි කාබෝහයිඩ්‍රේට් වල අර ආපු නැත්තම් පිෂ්ඨයේ ආපු ජීර්ණ නොවු පිෂ්ඨය සහ මෝටෝස් වලට කිසිවක් සිදු වෙන්නේ නැහැ. ලිපිඩ වලට කිසිවක් සිදුවන්නේ නැහැ. අපි ආහාරය ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලිය නතර කරලා තියෙන උතන අද මම දරුවොත් එක්ක යනවා කුඩාන්ත්‍ර ඉහළ කෙළවර හෙවත් ග්‍රහණියට ආහාරය පැමිණීම සහ එතෙන්දී ආහාරයේ කුමන ආකාරයේ විපර්යාස වලට ලක් වෙනවාද කියන කාරණාව. පුතේ ග්‍රහණිය මෙන්න මේ ආකාරයේ නැම්මා. මේ රූප සලහන කොටස හොඳින් මතක තියාගන්න. මේ ආකාරයෙන් නැම්මා. මෙයා සතුව තියෙනවා. අපි මේක අක්මාව කියලා තමයි හඳුන්වන්නේ. අක්මාව. මේ අක්මාවෙන් මෙයා නිෂ්පාදනය කරනවා සුවිශේෂීව පිට කියලා විවෘතයක්. මේ සංඝටකයක්. මේ අක්මා විශේෂයි මොකද හේතුව අපට මේ වෙලාවේ පාවිච්චි කරන්නේ පිට නිපදවීමේ ක්‍රියාවලියට පාවිච්චි කරන්නේ. නමුත් මෙයා අතිශයින් විශේෂයි ශරීරයේ විෂ හරණ මධ්‍යස්ථානයක් තමයි මේ තියෙන්නේ. අපි ගන්න ආහාරවල තියෙන විෂ කොටස් ඉවත් කිරීමට මෙයාට පුළුවන්කම තියෙනවා. හරි. අර සාමාන්‍යයෙන් සතුන්ගේ ආහාරවල පීකුදු විදිහට මිනිස්සු ආහාරයට ගන්නේ ඒ සතා සතුව තියෙන අක්මාව. ඉස්සර පීකුදු වලට ඉල්ලුමක් තිබුණා. මොකද මේකේ ග්ලයිකෝජන් එහෙමත් ගබඩා වෙලා තියෙනවා.
යකඩ ප්‍රමාණය බහුලව තියෙනවා. මොකද රතුරුදුරාණු වල ක්‍රියාවලිය හා යම් තාක් දුරකට මේක සම්බන්ධයි. මොකද රතුරුදුරාණු නිෂ්පාදනයට යකඩ අවශ්‍යයි. නිසා මේකේ යකඩ එහෙමත් බහුලයි. එතකොට පෝෂදායී ආහාරයක් විදිහට අතීතයේ පාවිච්චි වුණා. වර්තමානයේ වෙනකොට ඒ පෝෂණයට ප්‍රශ්නයක් නැහැ. නමුත් සත්තු විෂද්‍රව්‍ය ආහාරයට ගැනීම නිසා ඒ විෂ මෙන්න මේකේ එක්රැස් වීමක් තියෙනවා. කෘමිනාශක, වල්නාශක වගේ අඩංගු ආහාර සතුන් පාවිච්චි කිරීම නිසා. අන්න ඒක නිසා මේක අර කලින් සඳහන් කර පෝෂ්‍යදායක තත්වයෙන් වෙනස් වෙලා අර විෂද්‍රව්‍යයක් තියෙන නිසා විශේෂයෙන්ම බැරලෝහ වගේ දේවල් දැන් මිනිස්සු මේ අක්මාව නැත්නම් පීකුදු ආහාරයට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒක සෞඛ්‍යෙට එච්චරම ගැලපෙන්නේ නැහැ. හොඳයි පුතේ, ඒ බාහිර කාරණාවක් මම ප්‍රකාශ කරේ. දැන් මෙන්න මේකේ නිපදවන පිත්ත. මේකේ නිපදවන පිත්ත එනවා පිත්තාශය. මම පිත්තාශය නිල් පාටින් අඳින්නම්. බැලුම් බෝලයක් වගේ. මෙන්න නිපදවන පිත්ත. එයා නිෂ්පාදනය කරපු පිත්ත මෙන්න මේ පිත්තාශයට එනවා. බලමු මොකද වෙන්නේ කියලා. මෙයක් නා. හොඳයි. මම නිල් පාටින්ම පාවිච්චි කරන්න. මෙයා මෙන්න මේ ආකාරයට ආහාර මාර්ගයේ ඉහළ කෙල්මේ කුඩාන්ත්‍ර ඉහළ කෙළවර. කවුද මේ ග්‍රහණියට එන්න හදන්නේ දැන්? ග්‍රහණියට එන්න හදන්නේ. එතකොට පුතාලා තේරුම් ගන්න පිත්ත නිපදවන්නේ අක්මාවෙන් ගබඩා කරන්නේ පිත්තාශේ. ඊට පස්සේ මෙයාට සම්බන්ධ වෙනවා ඊළඟ ව්‍යුහය. අග්න්‍යාශය. 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 හොඳට බලා ගන්න. මේ දෙක මේ ආකාරයට ඉන්න අතරතුර සම්බන්ධ වෙනවා. හරිද? ග්‍රහණයට. ඔන්න මම දැන් සුවිශේෂී කොටස් තුනක් ඔබට ඇන්දා. අක්මාව, පිත්තාශය, අග්න්‍යාශය. දැන් අර ආමාශයේ ඉහළ කෙළවරේ ආමාශයේ තිබුණේ මෙහි. මේ තමයි ආමාශයේ තිබුණේ. දැන් මේ ආමාශයේ තිබුච්ච ආහාරය දැන් මේ ග්‍රහණියට එනවා. මේ ආහාරය. මේ ආහාරය. ඔය තියෙන්නේ ආහාරය. දැන් මෙතන තියෙන කොටස් ගැන කතා කරොත් කොහොමද? මෙතන තියෙනවා කිසිවක් සිද්ධ නොවෙච්ච ලිපිඩ. ලිපිඩ ජීර්ණය තාම ඇරඹුණේවත් නැත. තව තියෙනවා පිෂ්ඨය කොටසක් මෝල්ටෝස් ඉතිරි පිෂ්ඨය. දැන් කොටස් තුනයි. තව තියෙනවා ප්‍රෝටීන් කොටසක් පොලිපෙප්ටයිඩ් කොටසක් ප්‍රෝටීන්. කොටස් පහක් තියෙනවා. ඔන්න බලන්න මෙතෙන් දෙන පහ දැන්. ලිපිඩ එනවා, පිෂ්ඨ එනවා, මෝල්ටෝස් එනවා, ප්‍රෝටීන් එනවා.
පොලිපෙප්ටයිඩ් එනවා. එතකොට මෙන්න මේ සංඝටක ටික මෙන්න මේ නැම්මේදී කුමන විපර්යාසයකට ලක් වෙනවද කියලා තමයි අද බලන්නේ. මේ නැම්මේදී කුමන විපර්යාසයකට ලක් වෙනවද කියලා අද බලන්න. මොන විදිහේ විපර්යාසයකට ලක් වෙනවද කියලා. එතකොට මෙන්න මේ එන පිත්තේ අක්මාවේ නිපදවපු පිත්තාශය ගබඩා කරපු පිතේ හැටි බලමු. මේකේ තියෙනවා පිත් වර්ණක සාමාන්‍යයෙන් කහ පාට හුරු පිත් වර්ණක. හරිද? ඒ වගේම මේකේ තියෙනවා බයිකාබනේට්. ඒ වගේම තියෙනවා පිත් ලවණ. ඒ වගේම තියෙනවා ජලය. ජලයේ තියෙනවා පිත් වර්ණක තියෙනවා බයිකාබනේට් ලවණ තියෙනවා පිත් ලවණ තියෙනවා. එතකොට මෙන්න මේ ලවණ ಜಾති ජලය වර්ණක සහිත මිශ්‍රණයක් දැන් මෙතෙන්ට එනවා. ඒ සහිත මිශ්‍රණයක් දැන් මෙතෙන්ට එනවා. මෙතන තියෙන ආහාරයට දැන් ඒක ලැබෙනවා. ඒක ලැබෙනවා. ඕන් එනවා දැන් හරිද? මෙහෙම දැන් එනවා. කවුද ආවේ? පිත්ත. පිතා. කොහේ ඉඳලාද ආවේ? පිත්තාශයේ ඉඳලා. පිත්තාශයට කොහෙන්ද ආවේ? අක්මාවේ ඉඳලා. දැන් මෙයාගේ බලපෑම සිද්ධ වෙන්නේ කුමන පෝෂක කොටස මතද කියලා බලමු. දැන් ඇවිල්ලා තියෙන පෝෂක ටික බලමු. ඇවිල්ලා තියෙන ටික. මේකට ඇවිල්ලා තියෙනවා ප්‍රෝටීන්. මේකට ඇවිල්ලා තියෙනවා ප්‍රෝටීන් වලින් කොටසක් පොලිපෙප්ටයිඩ්. මේකට ඇවිල්ලා තියෙනවා පිස්ටය. මේකට ඇවිල්ලා තියෙනවා පිස්ටේන් කොටසක් මෝල්ටෝස්. මේකට ඇවිල්ලා තියෙනවා කිසිවක් සිදු නොවූ තවම කිසිවක් සිදු නොවූ ලිපිඩ. තවම කිසිවක් සිදු නොවූ ලිපිඩ. හැබැයි මෙයා දැන් ක්‍රියාත්මක වෙන්නේ මෙයා මත නෙමෙයි මැකුවා. මෙයා මත නෙවෙයි මැකුවා. මෙයා මත නෙමෙයි මැකුවා. මෙයා මත නෙවෙයි මැකුවා. මෙන්න මෙයා මත. ඒ නිසා මම එයා ගන්නව උඩට ලොකුවට ලියා ගන්න පුළුවන්. ලිපිඩ මත. මගේ පුතේ ලිපිඩ මත මෙයා ක්‍රියාත්මක වෙලා ලිපිඩ මත මෙයා ක්‍රියාත්මක වෙලා ඒ කියන්නේ මේ පිට ලිපිඩ මතට ඇවිල්ලා අලුත් වචනයක් මගේ දරුවන්ට හඳුන්වා දෙනවා. ඒක තමයි මේ උගන්වන්න හදන්නේ. ලිපිඩ වලට ඇවිල්ලා ලිපිඩ කුඩා කොටස් බවට පත් කරලා ජලයේ දිය කළ හැකි මට්ටමට පත් වෙනවා. කියන්නේ ජලයේ හොඳට ජලය තුල කුඩා බිඳිති බවට පත් වෙනවා. එතකොට අර වර්ගඵලය කියන්නේ ආහාරයක් මත මේ එන්සයිම ක්‍රියාකිරීමට අවශ්‍ය වර්ගඵලය වැඩි වෙනවා. අපි ඒකට කියනවා ලිපිඩ තෛලෝදකරණය කියලා. මොකද පුතේ කියන්නේ? ලිපිඩ තෛලෝදකරණය. මේ කුඩා බිඳිති බවට පත් වෙනවට කියන වචනේ. තෛලෝදකරණය. හොඳට අහගන්න. ඒ කියන්නේ මෙපමණ වේලාවක් ජීර්ණය නොවූ
එපමණ වේලාවක් ජීර්ණය නොවූ ලිපිඩ තමාගේ ජීර්ණ ක්‍රියාවලිය ආරම්භන්න හදන මොහොත. එහෙනම් පිතේ රාජකාරිය අක්මාවේ ඉඳලා නිපදවන පිතේ රාජකාරිය ලිපිඩ තෛලෝදකරණයට ලක් කරනවා. ඒ කියන්නේ කුඩා බිඳිති බවට පත් කරනවා. බලන්න ඒකට ගිය වෙලාව ආමා මුකේදී ඒකට අත ගැහුවේ නේ, ගසනිකාවේ නේ, අන්න සෝතේ නේ, ආමාශේ නේ. එතනිනුත් එහාට තමයි අත ගහන්නේ. සාමාන්‍ය ලිපිඩ සහිත ආහාරයක් අරන් පැය 3ක් විතර ගියාට පස්සේ තමයි ලිපිඩ ජීර්ණය සඳහා ඒගොල්ලෝ සූදානම් වෙන්නේ. පුතේ එහෙමනම් යම්කිසි කෙනෙක්ගේ පිත්තාශයට යම්කිසි හානියක් සිදු වුණොත් එයාට ලිපිඩ සහිත ආහාර ජීර්ණය කිරීමේ බාධාවක් ඇති වෙනවා. අක්මාවට හානියක් වුණොත් තව බරපතල හානි ගොඩක් තිරයන්නේ. මම මේ ආහාර ජීර්ණය ගැන කතා කරොත් එහෙනම් මේ දෙන්න නිජවම සම්බන්ධයි ලිපිඩ ජීර්ණය කෙරෙහි. නිසා සමහර ලාවට මේ අක්මාවේ හා පිත්තාශයේ ආබාධයක් තියෙනම් තෙල් සහිත ආහාර අනුභවය එක්තරා දුරකට හොඳ කටයුත්තක් නෙමෙයි. හොඳයි. එහෙමනම් ඒ කාරණාවෙන් පස්සේ එයාගේ වැඩේ එච්චරයි. හොඳද? දැන් මාරු වෙනවා මෙන්න මෙයා ගාවට. කවුරු ගාවටද? අග්න්‍යාශය ගාවට. දැන් අග්න්‍යාශය අපිට මොනවද ලබා දෙන්නේ? අපිට අග්න්‍යාශයෙන් ලබා දෙනවා පුතේ එන්සයිම වර්ග 3ක්. එයා හෝමෝන වර්ගත් නිපදවනවා දියවැඩියාව සම්බන්ධ. එතකොට ඒ හෝමෝන ගැන අපි සමායෝජනයේදී වෙනම කතා බහකට ලක් වෙනවා. මෙතෙන්දී අපි එන්සයිම ගැන තමයි කතා කරන්නේ. හරිද? අර දියවැඩියාව සම්බන්ධ ඉන්සුලින් හෝමෝනය, ග්ලූකගන් හෝමෝනය, ශරීරයේ රුධිරයේ සීනි මට්ටම පාලනයට බලපාන ඒවා වෙනම හෝමෝන යටතේ මෙයා කතා කරනවා. දැන් කතා කරන්නේ ආහාර දීන පද්ධතියට අවශ්‍ය කරන එන්සයිම්. මෙයා නිපදවන මගේ පුතේ එන්සයිම වර්ග 3ක්. හොඳට මතක තියාගන්න. ට්‍රිප්සින් කියන එන්සයිම දැන් මේ මතක තියාගන්න ඕන, සටහන් ලියලා තියෙන්න ඕන. ඇමයිලේස් කියන එන්සයිම සහ ලයිපේස්. ඔන්න මම එන්සයිම් වර්ග 3 ලියන්න. මේක දැන් ඕන වෙන්නේ නැහැ. හරිද? අපි දැන් එයා අයින් කරමුකෝ. මෙයාගේ එන්සයිම් ටික මම මේ ලියන්න හදන්නේ. ට්‍රිප්සින්, ඇමයිලේස්, ලයිපේස්. දැන් දරුවන්ට තේරෙනවා ඇති එන්සයිම ටික ටික වැඩි වෙනවා. මුඛයේදී තිබුණේ එකයි ටයිලින් විතරයි. ගසනිකා යන්න සෝතේ කතා කරේ නෑ එන්සයිම ගැන. ආමාශයේදී රෙනින් සහ පෙප්සින් දෙකයි. එකයි දෙකයි. කුඩාන්ත්‍ර ඉහළ කෙළවර වන ග්‍රහණයේදී එන්සයිම 3ක් එනවා. ට්‍රිප්සින්, ඇමයිලේස්, ලයිපේස්. පිත එන්සයිමයක් ලෙස සලකන්නේ නැත. දැන් අපි බලමු මේගොල්ලෝ මොන විදිහටද අපේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට දායකත්වය සපයන්නේ කියලා. දැන් පුතේ මෙන්න මේ ග්‍රහණියට ආපු ආහාර ප්‍රභේදවල ඔබට මම කිව්වා මෙන්න මේක තිබුණා කියලා. ප්‍රෝටීන් කොටසක් පොලිපෙප්ටයිඩ් වුණා කොතනදීද? ආමාශයෙන්. හැබැයි ප්‍රෝටීන් සියල්ලටම ඔය ඉරණම අයිති උනේ නැහැ. ප්‍රෝටීන් සියල්ලටම ඔය ඉරණම අයිති උනේ නැහැ. දැන් මොකද දන්නවද වෙන්නේ?
මෙන්න මේ ඉරණම අයිති නොවෙච්ච ප්‍රෝටීන් මත මම මේක මකනවා ප්‍රෝටීන් මත ක්‍රියාත්මක වෙනවා ට්‍රිප්සින් කියන එන්සයිම. ඉතිරි ප්‍රෝටීන් මත පොලිපෙප්ටයිඩ් නොවෙච්ච ඉතිරි ප්‍රෝටීන් මත ට්‍රිප්සින් ක්‍රියාත්මක වෙනවා. ඔන්න හොඳට තේරුම් ගන්න. දැන් අන්න ඒ ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් වෙනවා. ඔන්න මගේ පුතේ මෙතනින් එහාට මට ප්‍රෝටීන් ගැන කතා කරන්න බෑ. ඇයි? ප්‍රෝටීන් දැන් ඉතිරි නැහැ. ප්‍රෝටීන් කනකොට මුඛයේ තිබුණට එය ආමාශයේදී කොටසක් පොලිපෙප්ටයිඩ් වුණා. මේ තියෙන්නේ කොටස. ඉතිරි ප්‍රෝටීන් ටික ග්‍රහණයේදී පොලිපෙප්ටයිඩ් වුණා. දැන් මෙතනින් එහාට ආහාර මාර්ගයේ ගමන් කරන්නේ පොලිපෙප්ටයිඩ් විතරයි, ප්‍රෝටීන් යන්නේ නැහැ. ඔන්න තේරුම් ගන්න. පොලිපෙප්ටයිඩ් විතරයි. හරි. ඊළඟට දැන් ලේසි වෙනවා වැඩි. අර ආහාරයට ආවා මෙන්න මේවා. මුඛයේදී හැදිච්ච මෝල්ටෝසුයි ඉතිරි වෙච්ච පිෂ්ඨයයි. දැන් පුතේ ඔතනත් ඒ වැඩේම වෙනවා. මෝල්ටෝස් වලට අත තියන්නේ නැහැ. අන්න අර පිෂ්ඨය එතනින් ආපු මෙතනින් ආපු ඇමයිලේස් මගින් මෝල්ටෝස් වෙනවා. ආන්න බලන්න. දැන් මෙතනින් එහාට මම තවදුරටත් කතා කරන්න ඕන වෙන්නේ නෑ පිෂ්ඨය ගැන. දැන් තියෙන්නේ මෝල්ටෝස් ගොඩක්. දැන් තියෙන්නේ ප්‍රෝටීන් ගත්තොත් පොලිපෙප්ටයිඩ් ගොඩක්. හරි. දැන් මෙතනින් එන්සයිම 3ක් ආවනේ. 3න් 2ක වැඩේ හරි. දැන් කතා කරන්න හදන්නේ ඉතිරි එක්කිනා. එයා අතිශයින් වැදගත්. ඇයි දන්නවද? මේකේ චූටි රහසක් තියෙනවා. මේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය අන්තිමටම පටන් ගත්තේ පෝෂක වර්ග 3න් කවුද? ලිපිඩ නේද? එයා තමයි මෙතෙන්ට ඇවිල්ලා පිටමගින් අර තෛලෝදකරණයට ලක් වුණේ. අන්න අන්තිමට පටන් ගත්ත එයා තමාගේ ජීර්ණ ක්‍රියාවලිය අවසන් කරනවා. අන්තිමයට පටන් ගත්ත එයා ඉස්සෙල්ලාම ජීර්ණ ක්‍රියාවලිය අවසන් කරනවා. එයාට ඒකට උදව් වෙන්නේ මෙතනින් ශාවය වෙච්ච ලයිපේස් කියන එන්සයිම් එක. බලමු. හරි. දැන් කරමු. මෙතන තියෙන්නේ නිකං ලිපිඩය නෙවෙයි මොනවද? අර තෛලෝදකරණයට ලක් වූ ලිපිඩ. අපි මේව ලියමු. තෛලෝදකරණය වූ ලිපිඩ. එයා මොකද කරන්නේ? ලයිපේස් මගින් මගේ පුතේ ජීර්ණය අවසන් ඵලයට පත් කර ගන්නවා. මේගොල්ලෝ තාම ඒකට සූදානම් වෙනවා. ඔයාලා දන්නවනේ ප්‍රෝටීන් වල අවසන් ඵලය ඇමයිනෝ තාම ළඟා වෙන්න හිතලවත් නැහැ. පිෂ්ඨයේ අවසන් ඵලය ග්ලූකෝස් තාම ළඟා වෙන්න හිතලවත් නැහැ. හරි. එතකොට හැබැයි ලයිපේස් මගින් තෛලෝදකරණයට ලක් වූ ලිපිඩ තමාගේ අවසාන ඵලයට පත් කර ගන්නවා.
ඒ තමයි මේද අම්ල සහ ග්ලිසරෝල්. මම ලියනවා. මේද අම්ල හා ඉඩමදී මේද අම්ල හා ග්ලිසරෝල්. ඕක තමයි දරුවනි අවසාන අන්තඵලය ලිපිඩවල එයාත්පත් කරගන්න. මෙතනින් එහාට මෙයා අවශෝෂණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා දැන් අපට සාකච්ඡාවට ලක් කරන්න වෙන්නේ උතනින් එහාට මේ දෙන්න. බලන්න කොයිතරම් ලේසිද කියලා. හොඳයි. ඔය බලන්න පිත්තාව අග්න්‍යාශයේ තියෙනවා. පිත්ත තියෙන්නේ පිත්තාශයෙන් ඔන්න ආහාරයට ආවා. ඊට පස්සේ ඔය ලිපිඩ තෛලෝදකරණයට ලක් වුණා. මේ බලන්න. පොලිපෙප්ටයිඩයි ප්‍රෝටීනුයි ආවා. අග්න්‍යාශයෙන් නිපද වෙන ට්‍රිප්සින් වලින් ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ කරා. දැන් එතකොට මෙතන තවදුරටත් ප්‍රෝටීන් නැහැ. ආයි මෝල්ටෝසුයි පිෂ්ඨයයි ආවා. ඇමයිලේස් එන්සයිම් මගින් ඒ පිෂ්ඨය මෝල්ටෝස් කරා. අල්ලන්නේ නැහැ මම ඒක ලියන්න. තෛලෝදකරණය වලින් ක්‍රියාත්මක වෙලා අම්ල සහ ග්ලිසරෝල් හැදුනා. දැන් මෙතන අල්ලා යන්නේ නැහැ මෝටෝස් කියලා තියෙන්නේ මකන්න. හරිදලුනි. දැන් මෙතනින් එහාට පිෂ්ඨය නැහැ. මෙතනින් එහාට ප්‍රෝටීන් නැහැ. මෙතනින් එහාට තෛලෝදකරණයට ලක් වූ ලිපිඩ නැහැ. දැන් මෙතනින් එහාට අපිට දකින්න ලැබෙන්නේ කුඩාන්ත්‍රය තුලට තල්ලු වෙලා යන්නේ. ඒ කියන්නේ මේ කුඩාන්ත්‍රය ඉහළ කෙළවර පහළ කොටස් වලට තල්ලු වෙලා යන්නේ මෙන්න මේ තුන් දෙනා. කවුද මේ තුන් දෙනා? පොලිපෙප්ටයිඩයි මෝල්ටෝසුයි මේද අම්ල සහ ග්ලිසරෝලුයි. මෙතනින් එහාට දැන් යන්නේ පොලිපෙප්ටයිඩ්. මෙතනින් එහාට මෝල්ටෝස්. මෙතනින් එහාට මේද අම්ල හා ග්ලිසරෝල්. හරිමයි පුතේ. ඔන්න කුඩාන්ත්‍රයේ ඉහළ කොටසේ ග්‍රහණීය ආසන ක්‍රියාවලිය මම සාකච්ඡා කළ අවසන් කරා. දැන් බලන්නකෝ. ග්‍රහණීය අසලට එනකොට අර අපි මුකේට ලබාගත් ආහාර තුන දැන් ග්‍රහණයෙන් එළියට එනකොට ගත්ත ප්‍රෝටීන් නෑ. දැන් පොලිපෙප්ටයිඩ් කියලා જાතියක් තියෙනවා. ගත්ත මුකේට පිෂ්ඨය නෑ. දැන් මෝල්ටෝස් කියලා જાතියක් තියෙනවා. ගත්ත මුකේට ලිපිඩ නෑ. දැන් මේ දහම්ලහා ග්ලිසරෝල් කියලා જાතියක් තියෙනවා. මේගොල්ලෝ මෙතනින් එහාට කුඩාන්ත්‍රයේ ඉස්සරහට ගමන් කරනවා. හරි. මම ඒ ක්‍රියාවලිය ඊළඟ දවස් සාකච්ඡා කරනවා. මොකද අපි විශේෂයෙන්
ලොකු වෙලාවක් අරන් එක සාකච්ඡා කරන්න ඕනම එතන විශේෂ අවයවයක් තියෙනවා. මේ කුඩාන්ත්‍රයේ අංගුලිකා කියලා. අපි අංගුලිකාව ඇඳලා ඒකේ සුවිශේෂී ක්‍රියාවලිය කීපයක් තියෙනවා. අපි ඒක සාකච්ඡා කරන්න ඕන. ලොකු වෙලාවක් අපි එතන ගන්න අවශ්‍යයි. මොකද අංගුලිකා වසර සිදුවෙන ප්‍රතික්‍රියා සහ ක්‍රියාවලිය අපිට මෙහෙවි ඉස්සරහ පාඩම් වලට විශේෂයෙන් වැදගත් වෙනවා. හොඳයි මගේ දරුවෝ. අපි එහෙනම් අද පාඩම අවසන් කරන්න සාරාංශයට යම් බලන්න. ආමාශයේ ඉඳලා ආහාරය එන විදිහ අපි කතා කරලා තිබුණේ ආමාශයේ ජීර්ණය වෙන විදිහ. ආමාශයෙන් එනවා ග්‍රහණියට. ඒ ග්‍රහණියේ තියෙන ආමාශයෙන් එන ආහාර ප්‍රභේද ගත්තොත් පිෂ්ඨය මෝල්ටෝස් එනවා. ජීර්ණය වෙලා ඉතුරු වෙච්ච පිෂ්ඨයයි මෝල්ටෝසුයි පොලිපෙප්ටයිඩ් එනවා. ඉතිරි ප්‍රෝටීන් එනවා. ලිපිඩ් එනවා. ඔය පස් දෙනා එනවා. ඔතනින් අක්මාවෙන් නිපදවන පිත්තාශය ගබඩා කරලා එවනවා. ඕකේ පිත් වර්ණක අර කහ පාට සුරු වර්ණකයක් තියෙනවා. ලවණ වර්ග, ජලය, බයිකාබරේට් අඩංගුයි. ඕකෙන් ලිපිඩ කුඩා බිඳු බවටපත් කරනවා. ඕකට අපි කියනවා තෛලෝදකරණය කියලා. ඊට පස්සේ ආපු අග්න්‍යාශයට අපි එනවා. අග්න්‍යාශයෙන් එන්සයිම් වර්ග තුනක් නිපදවනවා. ට්‍රිප්සින්, ඇමයිලේස්, ලයිපේස්. ඔය ට්‍රිප්සින් වලින් අර ජීර්ණ නොවි ආපු ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් බවටපත් කරනවා. ඔය ඇමයිලේස් මගින් ජීර්ණ නොවි ආපු පිෂ්ඨය මෝල්ටෝස් බවටපත් කරනවා. ලයිපේස් මගින් අර තෛලෝදකරණයට ලක් වූ ලිපිඩ මේ දම්ල සහ ග්ලිසරෝල් බවටපත් කරනවා. ඔය தත්ත්වය තමයි ග්‍රහණීයදී තියෙන්නේ. එසේ ජීර්ණය වූ මල ටික දැන් කුඩාන්ත්‍ර ඉදිරි කොටසට යනවා. අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු එතනින් එහා සිදුවන කාරණා ටික මොනවද කියලා. දරුවනි මේ සාකච්ඡා වෙමින් පවතින කොටසට අද ප්‍රශ්න පත්‍ර සම්බන්ධ විභාග ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සටහනක් නිබන්ධනයක් මම සකස් කරපු එකක් තියෙනවා. ඒක ඔබ මේ සටහන ලබාගත් ආකාරයටම බේස්තු ආයතනයේ මේ මාස සිකුරාදා ඉඳලා ලබා ගන්න පුළුවන්. මේ එන සිකුරාදා ඉඳලා 22 වෙනිදා ඉඳලා ඒ සම්බන්ධ ගැටලුවක් තිබුණොත් මට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. හොඳයි එහෙනම් අපි ආයි මේකේ ඉදිරි කොටසත් එක්ක ඊළඟ දවසේ හම්බෙමු. ආයුබෝවන්.